උත්තාන සමය 5 වෙනි සතිය සඳුදා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රේමාන්තිනි ස්වාමීන් වහන්සේ අද කියන මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය. ආදරය කියන්නේ තීරණයක්. හැඟීමක් නෙමෙයි. ඒ තීරණය අතර හැඟීම අදාළ වෙනවා. හැබැයි ඊට වඩා එහා ගිය තීරණයක්. ඒතර ඔබ ස්වාමීන් වහන්සේට ආදරය කරනවා කියන්නේ ඒ ආදරය කරනවා කියන්නේ ඔබ උන්වහන්සේගේ වචනේ පිළිපදින්නට ඕනේ. ඒ වචනේ පිළිපදිනවා කියන්නේ උන්වහන්සේගේ වචනේ අහලා පිළිගෙන පිළිපදින. නිකන් බලහත්කාරකමකින් නෙමෙයි. ඒ තැනට ඔබ යන්නේ සුද්ධාත්මය අනුබතුලට ආවයින් පස්සේ. ඒකයි ජේසුස් කියන දේ පිළිගෙන පිළිපදින බැරි උනේ ගෝලයන්ට. ඒක උන්වහන්සේ කියන්නේ සුද්ධාත්මය නිකන් එන්න කියලා. ඒත් සුද්ධාත්මය ආවයින් පස්සේ දේව ආදරයෙන් ඔබගේ හදවත පුරවනවා. උන්වහන්සේ ඒ ආදරය උන්වහන්සේගේ වචනය පිළිපදින්න බලයක් වෙනවා. ඒක ජේසුස් අද කතා කළා කියන්නේ මට ප්‍රේම නොකරන්න මගේ ධර්මය නොපිළිපදී. ඔබ අසන ධර්මය මාගේ නොව මාගේ වදාළ පියාණන් වහන්සේගේ ධර්මයද. ඔබ සමග සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. ඒත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයන් වහන්සේ නම් සුද්ධාත්මයන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින් මම දාර සියල්ල ඔබට සිහිපත් කරනසේක. ඒ කියන්නේ පූර්ණ සත්‍ය කර අරගෙන යන සුද්ධාත්මයන්. ඒතකොට යේසුස් කියන දේ ඒකයි උන්වහන්සේ ජෝම්තුමාගේ 16 වෙනි පරිච්ඡේද 12 වෙනි වගන්තිය කියනවා. මට කියන්න තව ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඒක තාම ඔබට දිරවන්නේ නැහැ. ඔබට තාම දරා ගන්න බෑ. තේරෙන්නේ නැහැ. හැබැයි සත්‍යතාවය ආත්මයන් ආවයින් පස්සේ සම්පූර්ණ සත්‍ය කරා ඔබ අරගෙන යනවා. ඒත් සුද්ධාත්මයන්ෝ මේ ආදරෙන් ඔබ පිරෙවුවාම ඒ ආදරය තුළ උන්වහන්සේගේ වචන ඉෂ්ට කරනවා කියන එක මම දහබර අත්දැකීමක් වෙනවා. මගේ ආදර විමන්තිනි ඒකයි උන්වහන්සේ කතා කළා කියන්නේ යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මගේ පියාණන් වහන්සේට උඩ ප්‍රේම කරනසේක. ඒතර මට උන්වහන්සේට ආදරය කරනවා කියද්දී ආදරය සහ කිරීම උන්වහන්සේගේ වචනේ පිළිපැදීම. ඒතර තාත්තත් උට ආදරය කරනවා. මේ මොන සම්පූර්ණත්වයක් බලන්න. ඊට පස්සේ කතන කියනවා මමද උට ප්‍රේම කොට ඔය විතර වන්නේ. ඒතර ඒ උන්වහන්සේගේ වචනේ හරහා වචනේ පිළිපැදීදී ජේසුව තනාවරණය වෙනවා. ජුදාස් ඉස්කාරියොත් නොවන අනෙක් ජුදාස් උන්වහන්සේ යමතා ස්වාමීනි ඔබ වහන්සේ අපට එදිරව් වී ලෝකෙට එදිරව් නොවන්නේ කෙසේද? ඇයසිය. ජේසුස් වහන්සේ උට පිළිතුරු දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් හෙතම මාගේ ධර්මය පිළිපදින්නේ. මගේ පියාණන් වහන්සේද උට ප්‍රේම කරනසේක අපි ඔහු වෙතට පැමිණ ඔහු සමග වාසය කරමු. මෙතන තමයි මිනිස්සුගේ සම්පූර්ණත්වය තියෙන්නේ. අපි ඔබ උපත්ති දෙවෙනි පරිච්ඡේදයේ කතා කිව්වොත් එහෙම උන්වහන්සේ කියනවා අපේ සමානත්වයට අපි මිනිස්සුම වමු. අපේ සමානත්වය අපි ඒත්‍ත්‍වික සංකල්පයක් තියෙනවා. මෙතන කියනවා අපි ඇවිල්ලා ඔහු තුළ අපේ නිවාසය හදාගන්නවා. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ 1 කොරින්ති 16 උන්වහන්සේ කියනවා ගියාදර පිමන්තනි ඔබ මම සුද්ධාත්මයන්ගේ මන්දිර දෙවනස්ගේ වැඩ සිටීම ජීවසම්ම ඔබ තුළ ඒ ආත්මයන්ගේ වැඩ සිටීම තියෙනවා. සුද්ධ ත්‍රිත්වික වැඩ සිටීම මේක තමයි ඇත්තම ඔබ තෘප්තිමත් කරන්නේ. ඒක උන්වහන්සේ යෙසායා 55 එකේ සිට කියන්නේ පිපාසය ඇති සියල්ලනි ඇලදොල වෙත එන්න අර්ගන වළඳ නොමිලේ ගන්න. කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ මන්ද. තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද. මාගේ වචනය අසා පිළිපැද හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වී පෝෂණය වන්න. ප්‍රීති වන්න. ඒතර වචනය යොමු ප්‍රීති කරා. ඒ උන්වහන්සේගේ කැමැත්ත කරනවා කියන එකයි තුලයි අපේ ප්‍රීතිය තියෙන්නේ. ඒතර ඒ ප්‍රීතිය කාටද දෙන්න බෑ. අගස්තුන මුතුමා කියන්නේ මගේ හදවත හරිම ආතතියක ඔබ වහන්සේ ගාව සැතපෙනකම්. ඒ තන කාටද දෙන්න බෑ. උන්වහන්සේගේ ආදරයෙන් පිරුණම් සුද්ධාත්මයන් තුළ ත්‍රිත්වික වැඩ සිටීම වද්දකින්දී එළිය කිසි දෙයකට ඔබ වහල් කරන්න බෑ. ලෝකේ මොන බාධාවත් ඔබගේ දේ කරනවා. සුද්ධාත්මයන්ගේ පූර්ණ වුණු බර්ණබාස් සහ පාවුල් මගේ ආදර ප්‍රමාතින අපි දකින්න ඉජාතින්ද එයාලට වෙන අකරතැබ්බේ බලන්න. පීඩාව. විජාතින්ද ජුදෙවරුන්ද තමන්ගේ ප්‍රධානීන් සමග ඔවුන්ට නිග්‍රහ කරන්නට ගල් ගසන්නට අදහස් කළ කල්හි ඔහු ඒ දැන ලුක්‍රෝනියාවේ නගරවන ලුස්ට්‍රාවටද දර්බයටද අවට පෙදෙස්වලටද පලා ගොස් එහිදී සුභාෂණ දේශනා කළේ. දැන් එයාලා ගල් ගහන්න ගියවා කියලා මිෂන් එක නතර වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන එක නතර වෙන්නේ නැහැ. එයාලා ඒ දේ කරගෙනම යනවා. ඒ දේ කාටවත් නතර කරන්න බෑ. මොකද ආදරයයි පදනම වෙන්නේ. ජීව ආදරයෙන් පිරුණයින් පස්සේ මරණ කර තුනාසික දේ කරන්නේ. ඒක සුද්ධාත්මයන්ගෙන් පිරුණයින් පස්සේ ඔබගේ ජීවිතේ වෙන දේ. ඒකයි සහායදායකයන්ෝ කියන්නේ. සහායදායකයන්ෝ කියද්දි මගේ ප්‍රමාණයෙන් පැරැක්ලීට් කියන ග්‍රීක භාෂාවෙන් එන්නේ. ලතින් භාෂාවෙන් එන්නේ පැරැක්ලීට් කියද්දි
නඩු ශාලාවේදී ඔබ වෙනුවෙන් පෙනී සිටින කෙනා. සහායදායකයා මේක ගා ගැඹුරු තේරුමක් තියෙන වචනයක්. ඒ සහායදායකයව නානයනෝ සහායදායකයන ඔබ වෙනුවෙන් ඉන්නවා. බත් එක යනවා. දැන් මෙතනදී බලන්න එතන කියලා එතන උන්වහන්සේ ඒ එක දොරක් වයින් තව දොරක් ඇරෙනවා. මිෂන් එක නතර වෙන්නේ නැහැ. කාලය දිගටම යනවා. දෙවනස්ගේ කැමැත්ත කරන කෙනාගේ ජීවිතේ පරම අභිලාෂය වෙනවා. ජේසුගේ ජීවිතේ එහෙම නේද? උන්වහන්සේකයි ජෝන්තුමාගේ 4:34 කියන්නේ මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක කියලා. උන්වහන්සේ ලුක් 22 උන්වහන්සේ ජෝන්තුමාගේ 19 කතා කරලා කියන්නේ ඒකයි මම පිපාසයි කියලා. දේව වචන ඉෂ්ට වෙන්නට. ගීතාවලිය 22 අපි කතා කරන්නේ දුක් විඳින 16ගේ වචන ස්වාමීනි මම පිපාසයි කියන වචන. දේව වචන ඉෂ්ට කරන. කියන්නේ මේ වචන ඉෂ්ට කරන එක එකයි උන්වහන්සේ ජෝන්තුමාගේ 12 පරිච්ඡේදය 49 කියන්නේ. මට එක්තරා බෞද්ධිස්ම සාපනයක් තියෙනවා. ලෝකෙ ගිනිලන්න ආවා. ඒ ලවණකම මට සීනක් නැහැ. ඒතර ඒ වචනය ඔබගේ ජීවිතය අරමුණ තියෙන මේ කැමැත්ත ඉෂ්ට කරනවා කියන තැන. ඒක ලෝකයේ තුල මොන බාධාවක් ආවත් මොන පීඩනයක් ආවත් ඒක නතර වෙන්නේ නැහැ. ඒ යකා ඔබට ගහන විදිය පෙරලා වෙනස් කර ගහනවා. ඒකයි පිසහයි කුලයන් කියන්නේ සාතන්ගේ සියලුම උපායන් වලට විරුද්ධව සිටින පිණිස ස්වාමීන් වහන්සේගේ සන්නායන් සන්නද්ධ කියලා. වචනේ කතා කරලා කියන බලන්න. එහිදී සුභාස දේශනා කළ මෞකුස පටන් කොරව් පාද දුර්වල කිසි කලෙකත් ඇවිදගත නොහැකි වූ එක්තරා මිනිසෙක් ලුස්ත්‍රාවේ එක් තැනක වාඩි වී සිටියේ. ඔහු පවුලට කතා කරනු ඇසීය. පවුල උදෙස බලා ඔහු සුවය ලබන්නට තරම් සැදැහැ ඇත්තෙක බව දැක නැගිට පාය බිම ගසා කෙලින් සිටින්නයි මහත් තනින් කිය. දැන් සුවේ ආලේපය ලබන්න මේක ලස්සන දෙයක්. දැන් සුව කරන කෙනා දකිනවා ඒ පුද්ගලයා තුළ ඇදහිල්ලක් තියෙනවා. හැමෝටම සුව වෙන්න බෑ. ස්වාමීන් වහන්සේ සුවය කියන එක දෙන්න නම් ඒ පුද්ගලයාගේ ඇදහිල්ල තියෙන්නට ඕනේ. ඒක පෞලුගේ ඇදහිල්ලට වඩා පුද්ගලයාගේ ඇදහිල්ල. ඒතර පෞලුගේ වචන දැනස්ගේ වචන හරහා ඒ පුද්ගලයා සුව වෙන්නේ. ඒතර සමහරවිට ඔබ තාම සුව වෙන්නේ නැත්නම් ඔබ තුළ ඇදහිල්ල නැති නිසා. හැමතිස්සෙම උන්වහන්සේගේ සුවය බලා සුවය උන්වහන්සේගේ සැලැස්ම වෙන්නේ නැහැ. රෝග පීඩා හරහා ඔබ යන්න තියෙන තැන් තියෙනවා. නමුත් සුවයේ එක තැනක් ඒක. එතන මොකද වෙන්නේ? එකල සමුව දැන් නැගිට පාය බිම ගසා කෙලින් සිටිනයි වාණින් කතා කරලා කිව්වෙද්දි මොකද වෙන්නේ? එවිට උ පැන නැගිට ඇවිද්දේ. එකල සමූහය පාවුරුද කළ දේ දැක ශබ්ද නගා දෙවිවරු මිනිස් වැසින් අප වෙතට බැස සිටිති ලුක්‍රෝණිය බසින් කිය. දැන් මොන ඊළඟ බාධා ඊළඟ ඩිස්ට්‍රැක්ෂන් එක. එයාලව දේවත්වයකට ඔසවනවා. දැන් ඇත්තටම සාතන් ආදම් මේවට මොකද කිව්වේ? ඔබ තව දෙවි කෙනෙක් වෙනවා. දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මත යැපෙන්න ඕනේ නැහැ. තහනම් ගහින් කද්දි. හොඳ නරක දැනගැනීමේ ගහින් කද්දි ඔබ තවත් දෙවි කෙනෙක් වෙනවා. දැන් මේ පරීක්ෂාව මේ තියෙන්නේ. දැන් එතනම තමයි අපි දකින්නේ ජෝමහයේ. උන්වහන්සේ පූප වැඩි කරයින් පස්සේ ජනතාව උන්වහන්සේ බලෙන් රජ කෙනෙක් කරන්න හදද්දි උන්වහන්සේ හැමෝගෙම අයින් වෙලා පැත්තකට ගිහිල්ලා හුදකලා තාත්තත් එක්ක කතා කරනවා. ඉතින් තමුන් ස්වාමීන් වහන්සේ පිරුණායින් පස්සේ මේ ලෝකයේ තියෙන පුස් පිම්බිලි මුරුංගාතු වලින් වැඩක් නැහැ. අපි චීප් පොපියුලාරිටි කියන්නේ ඒකට. පවුලුස් බර්නබස් හරි තැන ඉන්නවා. එයාලා මොකද කරන්නේ? මොකද වෙන්නේ? එකල සමය පාලු කළ දෙයක් ශබ්ද නගා දියුරු මිනිස් වෙතින් අපිට ලුක්‍රේනී භාෂාවෙන් කියේ. ඔහු බර්නබාස් සියුස් කියාද පවුල් ප්‍රධාන කතිකයා බැවින් ඔහුට හෙර්මිස් කියාද නම් ලැබුවා. නුවර දොරටු වේ සියලු දේවාලවල ගිහිල්ලා පඬුරු ඔප්පු කරන එකම විජ්ජුම්බරයක් එතන මගේ ප්‍රමාන්තේ. ඒ ප්‍රේරිතවරුන් බර්නබාස්ද පවුල් ඒ ගැන අසා තමන්ගේ වස්ත්‍රය ඉරාගෙන සමූහය අතරට දිවගොස් මොරගසා මනුෂ්‍යනි ඔබ මේ දේවල් කරන්නේ මන්ද අපි ඔබ හා සමාන මිනිස්සුය. මගේ ආදර ප්‍රමාන්තේ නේ. ලෝකේ පුම්බන විදිහට අපි පිම්මුණොත් එහෙම අපි පුපුරලා යන්නේ. ඒ නිසා ලෝකයට නටන නැටිවලට අපිට නටන්න බෑ. ඒකයි ශුද්ධාත්මයන් අපි ඔහු සමග වාසය කරනවා කියන්නේ. ඇතුළ උන්වහන්සේගෙන් පිරෙන්නේ. මගේ ජීවිතේ පරම අපේ අරමුණ වෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන එක. මගේ ප්‍රමාන්තේ පවුල කොච්චර මේක තේරුම් කරත් එයාලට තේරෙන්නේ නැහැ. එයාලට වැටහෙන්නේ නැහැ. ඔබ මේ දේවල් නිෂ්ඵල දේවල්ෙන් දුරව අහසත් පොළොවත් මුහුදත් ඒ ඇති සියල්ල මැව් ජීවමාන දෙවියන් වහන්සේ වෙත හැරෙන පිණිස සුභාසන ඔබ වෙත ගෙනෙමු. ඔවුන් එසේ කී නම් තමන් පූජාව පුකිරීමෙන් ජනයා වළක්වා ගත හැකි වූයේ ඉතා අමාරුවෙනි. කොච්චර තේරුම් කරත් තේරෙන්නේ නැහැ. ලෝකයේ තැන එතන. හැබැයි ඔබට ආත්මයන් තුල ත්‍රිත්වික බලයෙන් පිරිච්ච වෙන ගමනක් තියෙන්න ඕනේ. පැහැදිලි වෙනම ගමනක්. ඒ ගමන බයිති කරගෙන යන්න ඕනේ.
කාතිශයෙන් වැදගත් මගේ ප්‍රේමාන්තනි. එනිසා අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරන්නේ. ශුද්ධාත්ම බලයෙන් පිරීලා ත්‍රිත්වික තෘප්තියෙන් ස්වාමීන් වහන්සේට ආදරයට කැමැත්ත කරන ජීවිතයක් මොන අභියෝගයක් ආවත් මගේ කැමැත්ත කරන එකම අභිලාෂයක් ජීවත් වෙන්න බලය ඉලා යාඥා කරන්න. ආමෙන්. Just be there.